ආයුබෝවන් දරුවනේ අපි රසායනික කර්මාන්තයටතේ මේ රසායනික කර්මාන්තයක නිෂ්පාදන ක්‍රියාවලිය. එහෙම නැත්නම් කොහොමද මේ රසායනික කර්මාන්තයක් කරන්න කියන එක තමයි සාකච්ඡා කරන්න යන්නේ. අපි ඉස්සෙල්ලම සාකච්ඡා කරමු බලමු සබන් කොහොමද සාදාගන්නේ කියලා. හරි. විශේෂයෙන්ම මේ අපි දන්නවා සබන් වල විවිධ වර්ග තියෙනවානේ. අපි දන්නවා සුවඳ සබන් තියෙනවා, රෙදි සෝදන සබන් තියෙනවා, ඊට පස්සේ පොඩි ලදරු සබන් තියෙනවා. ඒ වගේම දැන් සමහර වෙලාවට සබන් වලින් එහාට ගිහිල්ලා රෙදි සෝදන කුඩු තියෙනවා. ඒ වගේම සමහරක් වෙලාවට මූණේ ගන්න ෆේස් වොෂ්, බොඩි වොෂ් වගේ දේවල් තියෙනවානේ. ඒ වගේම තමයි සමහරක් වෙලාවට පිගන් සෝදන සබන් තියෙනවානේ. ඒ වගේම වැසිකිලි සෝදන ශෝධනකාරක තියෙනවා. ඒ වගේම රෙදි සෝදන කුඩු තියෙනවා. දැන් මේ විවිධ ආකාර වලට මේ සබන් කියන එකේ varieties එහෙම නැත්නම් විවිධ වර්ග වර්ගීකරණයට ලක් වෙලා තියෙනවා. එතකොට අපි බලවොත් මේ සබන් කියන එකේ මූලික ආරම්භය කොහොමද උනේ කියන එක අපි ඒ ගැන තමයි මේ මෙතනදී සාකච්ඡා කරන්නේ. දරුවනේ අපි ගත්තොත් එහෙම සනීප ආරක්ෂක ජීවිතයකට පිරිසුදුව සිටීමට අපිට විස බීජ නාශනයට මේ සබන් කියන එක ඊටම ප්‍රයෝජනවත් වෙනවා. විශේෂයෙන්ම කුණු ඉවත් කිරීමේ හැකියාවක් මේ සබන් වලට තියෙනවා. විශේෂයෙන්ම සබන් වලට තියෙනවා ශෝධන ක්‍රියාවලිය. එතකොට අපි ගත්තොත් එහෙම විශේෂයෙන්ම මේ සබන් කියන කෙනා අපිට කියන්න පුළුවන් සෝඩියම් ට්‍රයිස්ටියරේට් එහෙම නැත්නම් සෝඩියම් ට්‍රයිස්ටියරින් එහෙම නැත්නම් පොටෑසියම් ට්‍රයිස්ටියරේට් එහෙම නැත්නම් පොටෑසියම් ට්‍රයිස්ටියරින් කියන නම් වලින් හැඳින්වීමේ හැකියාවක් තියෙනවා මෙන්න මේ සබන් කියන කෙනා. එතකොට විශේෂයෙන්ම සෝඩියම් ලවණ තමයි විශේෂ රෙදි සෝදන සබන් වල ප්‍රධාන වශයෙන් තියෙන්නේ. පොටෑසියම් ලවණ තමයි අපි ඇඟේ ගන්න සබන් වල එහෙම නැත්නම් නෑමට පාවිච්චි කරන සබන් වල ප්‍රධාන වශයෙන් තියෙන්නේ. එතකොට සමහර වෙලාවට උසස් තත්ත්වයේ සබන් සඳහා අපි සමහරක් වෙලාවට විවිධ ආකලන වර්ග යොදනවා. නේද? සබන් වලට විවිධ ගුණාංග එකතු කරලා තමයි වෙළඳ පොළට සබන් නිකුත් කරන්නේ නේ. එතකොට සමහර දේවගේ ඖෂධීය ගුණයක් තියෙන සබන් තියෙනවා, නැති සබන් තියෙනවා. ඒ වගේම සමහරකට පේන වැඩිපුර නගින සබන් තියෙනවා, පේන අඩුවෙන් නගින සබන් තියෙනවා, සුවඳක් හමන සබන් තියෙනවා. නේද? මේ විවිධ ආකාරවල සබන් අපිට දක්නට ලැබෙනවා. එතකොට අපි ගත්තොත් එහෙම විශේෂයෙන්ම අපි දන්නවා සනීප ආරක්ෂක ජීවිතයකට සබන් වැදගත් වෙනවා. විශේෂයෙන්ම රෙදි සේදීම, වැඩිහිටියන්ගේ ශරීරය පිරිසුදු කිරීම, ලදරුවන්ගේ ශරීරය පිරිසුදු කිරීම. පුතේ දැන් ඇයි වැඩිහිටියන්ගේ ශරීර පිරිසුදු කරන්නයි ලදරුවන්ගේ ශරීරය පිරිසුදු කරන්නයි කියන තැන් දෙකක් වෙන්නේ. ලදරුවන්ගේ ශරීරය ගත්තොත් ඊටම සියුම් නේද? එහෙම නැත්නම් අපි දන්නවා ලදරු ශරීරය කියන එක බොහොම සංවේදී පුතේනේ. ඒක නිසා අපි දන්නවා ලදරුවන්ට ගොඩක් වෙලාවට සමට හානියක් නොවන ආකාරයේ ඊටම සිනිදු ඒ වගේම සෞම්‍ය සබන් අවශ්‍ය වෙනවා කියන එක. එතන අපි ගත්තොත් එහෙම මේ සබන් විශේෂයෙන්ම මේද අම්ලවල සෝඩියම් ලවණ කියන්න පුළුවන්. එහෙම නැත්නම් දිගුදාම කාබොක්සිලික් අම්ලවල සෝඩියම් ලවණ එහෙම නැත්නම් පොටෑසියම් ලවණ කියන්න පුළුවන්. දිගුදාම කාබොක්සිලික් අම්ලවල සෝඩියම් ලවණ එහෙම නැත්නම් දිගුදාම කාබොක්සිලික් අම්ලවල පොටෑසියම් ලවණ කියලා අපිට සබන් හඳුන්වන්න පුළුවන්. දිගුදාම කාබොක්සිලික් අම්ල කියන්නේ නැතුව මේද අම්ල කියන වචනයත් සමහරක් වෙලාවට පාවිච්චි කරනවා. එතකොට මේ මේද අම්ලවල සෝඩියම් ලවණේ ජලකාමී හිසක් ඒ වගේම ජල බීතික හයිඩ්‍රෝකාබන් වල්ගයක් තියෙනවා. ජලකාමී හිසක් සහ ජල බීතික හයිඩ්‍රෝකාබන් වල්ගයක් තියෙනවා. මේ ජලකාමී හිස ජලයේ දෙසට හැරෙනවා. ඒ වගේම ජල බීතික වල්ගය ජලයෙන් පිටතට සිටිනසේ සැකසෙනවා. අපි බලමු. හරි. දැන් අපි ගත්තොත් එහෙම මෙන්න මේ සබන් විශේෂයෙන්ම ඔබට පේනවා මෙන්න මේ ජලකාමී හිස හැදලා තියෙන්නේ දිත්ත බන්ධන ඕ මෙන්න මේ ඔක්සිජන් කෙනා ඍණාරෝපිත ඔක්සිජන් කෙනෙක්. මෙයත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නවා සෝඩියම් හරි පොටෑසියම් හරි ධනාරෝපිත කෙනෙක්. දැන් බලන්න මේ ඕට උඩින් ඍණ ලකුණක් තියෙන්නේ, එන්නේට උඩින් ධන ලකුණක් තියෙන්නේ. මේ දෙන්න අතර ඉරි කැලලක් නෑ පුතේ.
මේ දෙන්න අතර තියෙන ආකර්ෂණ බලයක් මිසක් මේ දෙන්න අතර බන්ධනයක් නැහැ. හරි? මෙන්න මේ සෝඩියම් සහ ඔක්සිජන් අතර ඉරක් නෙමෙයි තියෙන්නේ. මේ දෙන්න අතර ආකර්ෂණයක් තියෙන. එතනින් පස්සේ මෙන්න මේ පැත්ත හැදෙන්නේ ඇත්තට මෙන්න මෙහෙම. හරිද? මම ඔන්න ඔහොම තනින් තන කාබන්ලා දාගෙන යනවා. හරි? දැන් මම මේවා සිග්සැග් ආකාරයට ඔහොම සම්බන්ධ කරනවා. දැන් මේ කාබන් 1යි 2යි 3යි 4යි. කාබන් කෙනෙක් බන්ධන කීයක් හදන්න ඕනද පුතේ? 4ක් හදන්න ඕනේ. එතකොට මේ කාබන් බන්ධන 4යි, මේ කාබන් 2යි. තව මේකට හයිඩ්‍රජන්ලා දෙන්නේ මම මෙහෙම දානවා. මේ කාබන්ට හයිඩ්‍රජන්ලා දෙන්නේ මෙහෙම දානවා. මේ කාබන්ට මෙහෙම හයිඩ්‍රජන්ලා දෙන්නේ දානවා. මේ ආකාරයට හයිඩ්‍රජන්ලා දෙන්නේ. මේ කාබන්ට මේ ආකාරයට හයිඩ්‍රජන්ලා අපි යෙදීම සිද්ධ කරනවා. පැහැදිලි මං හිතන්නේ. එන්නේ දන මේ පැත්තේ ඕරින. හරි? මෙන්න මේ කොටසට කියනවා හයිඩ්‍රෝකාබන් වල්ගයක් කියලා. සමහර වෙලාවට මේක තමයි මට දැන් එන්නේ දන ඕරින මේ පැත්තට ඔළුව දාලා ලියන්නත් පුළුවන් පුතේ. හරි? අපි ගත්තොත් මෙන්න මෙහෙම තියෙන්නත් පුළුවන්. එන්නේ දන ඕරින සී දිත්ව බන්ධන ඕ සීලා මෙහෙම ඉන්නවා. මෙයාලා මෙහෙම යා කරනවා. හරි. මේ විදිහට මේක සැකසෙනවා. ඒ වගේම තමයි සමහර වෙලාවට සෝඩියම් නැත්තම් සේ ද්විත්ව බන්ධන ඕ ඕරින මේකේ K ධන තියෙන්න පුළුවන් සිනිඳු සබන් වල. එහෙම නැත්තම් අපි ඇඟේ ගන්න සබන් වල මේ Na ධන වලට K ධන තියෙන්න පුළුවන්. ඉතින් අපි මෙන්න මේ ආකාරයට හයිඩ්‍රෝකාබන් වල්ගය අඳිනවා. රයිට්? එතකොට හේතුව තමයි මේ ඔක්කොම කාබන්ලා හයිඩ්‍රජන්ලා දාන්න බෑ. හැබැයි මේ වල්ගයේ ප්‍රමාණය නිශ්චිත නැහැ. මේ වල්ගයේ ප්‍රමාණය සබන් වර්ගයෙන් වර්ගයට මේ සඳහා යොදා ගන්න ශාකයෙන් ශාකයට වෙනස් වෙනවා. පුතේ සබන් හදන්න ගන්න ශාක තෙල් වර්ගය මත මෙන්න මේ වල්ගයේ ප්‍රමාණය වෙනස් වෙනවා. හැබැයි මේක හයිඩ්‍රෝකාබන් වල්ගයක් තියෙන්නේ හයිඩ්‍රජන් සහ කාබන් පමණයි අපද්‍රව්‍ය නැත්තම්. එතකොට දරුවනේ හරි. මේකම අනිත් පැත්තට මේ පැත්තේ තියෙන්නත් පුළුවන්. කොහොමද තියෙන්න පුළුවන්? K ධන ඕරින සී ද්විත්ව බන්ධනෝ මේ ආකාරයට සකස් වෙලා තියෙනවා. හරිද? දැන් මේකේ විශේෂත්වය තමයි දරුවෝ මෙන්න මේ ධන ආයනයේ තියෙන පැත්ත තියෙනවනේ. මෙන්න මේ ධන ආයනයේ තියෙන පැත්ත අපි කියන ජලකාමී හිස කියලා. මෙහා ජලයේ දෙසට මූණ දාන්න තමයි හැම වෙලාවෙම උත්සාහ කරන්නේ. මෙන්න මේ ජල බීතික වර්ගය හැම වෙලාවෙම ජලයෙන් පිටතට ඔළුව දාන්න උත්සාහ කරනවා. හරි. එතන මේකෙදි මම ඕරින එන්නේ ධන තිබ්බොත් රිදිසෝදන සබන් ඕරින K ධන තිබ්බොත් අපි දන්නවා ඇඟේ ගාන සබන්. හරි. දැන් මේකම ලියන තව ක්‍රමයක්. මෙතන ජලකාමී හිස තිබ්බට සී ද්විත්ව බන්ධන ඕරින කියලා. එන්නේ ධන කියලා මෙහෙම තිබ්බනේ පුතා. මෙහෙම තිබ්බනේ. දැන් මෙන්න මේ ඕ මෙතනට නැමිලා. ඒ කියන්නේ එන්නේ ධන ඕරින සී ද්විත්ව බන්ධන ඕ
මෙහෙම තියෙන එකේ මේ මෙන්න මේ O අකුර මෙන්න මේ O අකුර මකලා මම මෙන්න මෙතන ලියනවා. ඒක තමයි මෙන්න මෙතන කරලා තියෙන්නේ. COO ඍණ එන්නේ දාන. මෙන්න මේ ද්විත්ව බන්ධන O කියන එක තමයි මේ පැත්තට නමලා තියෙන්නේ මේ. එහෙනම් මේකත් පුතේ සබම්ම තමයි. හරි. මේක අනිත් පැත්තට ලියන්න පුළුවන් මට මේ. දැන් C ද්විත්ව බන්ධන O ඍණ එන්නේ දාන මෙහෙම තිබ්බනේ. මේ O එක මෙතනට ඇවිල්ලා එන්නේ ධන O ඍණ CO මේ ආකාරයට මෙහෙම ලියන්නත් හැකියාව තියෙනවා. මේ ජලකාමී හිස ජල බීතික වල්ගය මෙන්න මේ කෙළවරේ ඉන්න O තමයි O ඍණ වෙන්නේ. ඒ කියන්නේ එන්නේ ධනට ළඟ කෙනා තමයි O ඍණ වෙන්නේ. එතකොට මේ එක දිගට නැමිලා තියෙන්නේ මේ ඇතුළට සීට මුලඟින් ඉන්නේ මේ සී ද්විත්ව බන්ධන O කියන එක. ඇත්ත පිහිටීම තමයි මේක අපිට කෙටියට ලියනවා සමහර ලාවට මෙන්න මේ ආකාරයට සබම් අපි දක්වන අවස්ථා නැතුවාද නොවේ. විශේෂයෙන්ම පුතේ අපි දන්නවා සබන් නිෂ්පාදනයේදී ප්‍රධාන වශයෙන් අමුද්‍රව්‍ය වලට විදිහට ගන්නේ ශාක තෙල්. ශාක තෙල් වල අපි දන්නවා ප්‍රධාන වශයෙන් තියෙන සංඝටකය තමයි ට්‍රයිග්ලිසරයිඩ් කියලා කියන්නේ. එතකොට මෙන්න මේ ශාක තෙල් වල තියෙන ට්‍රයිග්ලිසරයිඩ් ප්‍රධාන වශයෙන් අපි දන්නවා ඔය කාබොක්සිලික් අම්ල කිහිපයකින් සමන්විත වෙනවා ලෝරික් මිරිස්ටික් පාම්ටික් සහ ස්ටෙරික් කියන කට්ටිය. ඊට අමතරව ඔලෙවික් අම්ලයත් අපිට දක්නට ලැබෙනවා. හරි. එතකොට අපි මොකද කරන්නේ? මෙන්න මේ ශාක තෙල් එහෙම නැත්නම් සත්ව තෙල් සමග කෝස්ටික් සෝඩා ප්‍රතික්‍රියා කරවීම තමයි සබන් සෑදීමේදී කරන්නේ. එතකොට අපි ගත්තොත් එහෙම සබන් සෑදීමේදී ශාක තෙල් එහෙම නැත්නම් සත්ව තෙල් එක්ක දැන් සත්ව තෙල් පාවිච්චි කරන්නේ කෝස්ටික් සෝඩා එහෙම නැත්නම් අපි කියනවා NaOH කියලා. හරි. කෝස්ටික් සෝඩා එහෙම නැත්නම් NaOH මේ දෙන්න ප්‍රතික්‍රියා කරවීම තමයි කරන්නේ. එතකොට ශාක තෙල් වල ප්‍රධාන සංඝටකය තමයි අපි දන්නවා ට්‍රයිග්ලිසරයිඩ් කියලා කියන්නේ. ට්‍රයිග්ලිසරයිඩ් කියලා කියන්නේ. ශාක තෙල් වල ප්‍රධාන සංඝටකය තමයි ට්‍රයිග්ලිසරයිඩ් කියලා කියන්නේ. එතකොට මෙන්න මේ ශාක තෙල් හා කෝස්ටික් සෝඩා ප්‍රතික්‍රියා කරවීමෙන් අපිට හැදෙනවා ඵල දෙකක්. එකක් තමයි ප්‍රධාන ඵලයේ විදිහට අපිට ලැබෙනවා සබන් අතුරු ඵලය ග්ලිසරෝල්. මෙන්න මේ ප්‍රතික්‍රියාවට අපි විශේෂ නමක් කියනවා සැෆෝනීකරණය කියලා. සැෆෝනීකරණය මේ දෙන්න සැෆෝනීකරණයට ලක් කරලා සබන් සහ ග්ලිසරෝල් සාදා ගැනීමේ හැකියාව තියෙනවා. සබන්ට අපි විශේෂ නමක් කියනවා මේ සෝඩියම් වලින් හැදුනොත් එහෙම sodium tristearate මේක පොටෑසියම් වල හැදුනා නම් මෙතන අපන් NaOH ගන්න නැතුව KOH ගත්තා නම් මට හැදෙනවා පොටෑසියම් ට්‍රයිස්ටියරේට්.
potassium tri ස්ටියරේට්. මේක තමයි සරල වශයෙන්ම සිද්ධ වෙන ක්‍රියාව. හරි. එතකොට පුතේ අපි දන්නවා සබන් නිෂ්පාදනයට ගන්න රෙදි සෝදන සබන් නිෂ්පාදනයට ගන්න ප්‍රධාන අමුද්‍රව්‍ය කෝස්ටික් සෝඩා. සුවඳ සබන් නිෂ්පාදනයට ගන්න ප්‍රධාන අමුද්‍රව්‍ය පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ්. රෙදි සෝදන සබන් හදන්න ගන්න අපි කෝස්ටික් සෝඩා. ඒ වගේම සුවඳ සබන් හදන්න ගන්න අපි පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ්. අපි කෝස්ටික් සෝඩා වලට විද්‍යාත්මක නාමය NaOH. කෝස්ටික් සෝඩා වල විද්‍යාත්මකව පාවිච්චි කරනවා NaOH කියලා. එතකොට අපි කෝස්ටික් සෝඩා වලට කියනවා මං කිව්වා NaOH කියලා. මේ NaOH අපි ශාක තෙල් හෝ සත්ව තෙල් සමග අන්තර්ගත මේක ශාක තෙල් හෝ සත්ව තෙල් ගත්තොත් මේකේ අන්තර්ගත වෙලා තියෙනවා ට්‍රයිග්ලිසරයිඩ්. මේ දෙන්න අතර ප්‍රතික්‍රියාව අපි කියනවා සැෆෝනීකරණය කියලා. හරි. සාමාන්‍ය මේකට 50%ක තනුක කෝස්ටික් සෝඩා ද්‍රාවණයක් පාවිච්චි කරන්න පුළුවන්. මේකෙදි පුතේ වෙන දේ තමයි මේ නිෂ්පාදනයේදී ට්‍රයිග්ලිසරයිඩ් සහ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් අතර ප්‍රතික්‍රියාවෙන් ස්ථර බන්ධන බිඳිලා මේ ශාකවල තියෙන ස්ථර බන්ධනය. මේ ශාක තෙල් වල තියෙනවා ස්ථර බන්ධනයක්. ස්ථර බන්ධන බිඳිලා මේ මේද අම්ලවල සෝඩියම් ලවණ සහ ග්ලිසරෝල් කියන දෙන්න හැදෙනවා. හරි. අපි ගත්තොත් එහෙම ශාක තෙල් වල සංඝටකය මෙන්න මේ වගේ. අපි ගත්තොත් දැන් මේ දැන් මෙතන ස්ථර බන්ධනයක් තියෙනවා. මේ අපි R අකුර කියලා දාන්නේ මේ R කියලා දාන්නේ දැන් මේ තියෙන ශාක තෙල් වල තියෙන ට්‍රයිග්ලිසරයිඩ්. මේ තියෙන පුතේ ට්‍රයිග්ලිසරයිඩ්. ට්‍රයිග්ලිසරයිඩ්. දැන් අපි ගත්තොත් එහෙම මෙන්න මේකේ මෙතන තියෙන්නේ ස්ථර බන්ධන. මේ තියෙන ස්ථර බන්ධන. පැහැදිලිනේ? මෙන්න මේ ස්ථර බන්ධනයේ බිඳිලා තමයි සෝඩියම් සහ පොටෑසියම් ලවණ සෑදීම සිද්ධ වෙන්නේ. එතකොට මේ ට්‍රයිග්ලිසරයිඩයේ තියෙන මේ ස්ථර බන්ධන තුනම බිඳිනවා සබන් සෑදීමේ ප්‍රතික්‍රියාවේදී. හරි. එතකොට අපි කියලා තියෙනවා මෙතන සබන් හදන්න පාවිච්චි කරන්නේ 50%ක් කෝස්ටික් සෝඩා කියලා. හරි. අපි ගත්තොත් එහෙනම් බලන්න මෙන්න මේ දේවල්. ශාක තෙල් හෝ සත්ව තෙල් වල තියෙන ප්‍රධාන සංඝටකය ට්‍රයිග්ලිසරයිඩ්. කියමු බණ මාත් එක්ක ශාක තෙල් හා සත්ව තෙල් වල ප්‍රධාන සංඝටකය ට්‍රයිග්ලිසරයිඩ්. මේ ඊට පස්සේ අපි රෙදි සෝදන සබන් හදන්න ගන්නවා නම් මේ ශාක තෙල් හෝ සත්ව තෙල් වලට දානවා සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ්. එහෙම නැත්නම් අපි ඇඟේ ගන්න සබන් හදන්න නම් දානවා පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ්. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වලට තව නමක් කියනවා කෝස්ටික් සෝඩා කියලා. පැහැදිලිද? ශාක තෙල් හෝ සත්ව තෙල් එක්ක අපි සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් හෝ පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ් ප්‍රතික්‍රියා කරනවා. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ්ට තව නමක් තමයි කෝස්ටික් සෝඩා කියන එක. රෙදි සෝදන සබන් හදන්න නම් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එක්ක අපි ප්‍රතික්‍රියා කරනවා ශාක තෙල්. ඒ වගේම ඇඟේ ගන්න සබන් හදන්න ඕන නම්
පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ් එක අපි ප්‍රතික්‍රියා කරනවා කාවද? ඔව් ශාක තෙල්. මේ ප්‍රතික්‍රියාව ශාක තෙල් හා සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් හෝ පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ් කියන දෙන්නගෙන් කවුරු හරි අරගෙන ප්‍රතික්‍රියා කෙරෙව්වොත් ප්‍රතික්‍රියාවට නමක් තියෙනවා සැෆෝනීකරණය කියලා. සබන් සෑදීමේ ප්‍රතික්‍රියාවේ නම පුතේ සැෆෝනීකරණය. සැෆෝනීකරණයේදී එක ඵලයක් හැදෙනවා සබන්. අතුරු ඵලයක් හැදෙනවා ග්ලිසරෝල්. පැහැදිලිද? දරුවනේ ඔබ දැන් මෙන්න මේ කොටසෙන් මතක තියාගන්න ඕන දේවල් ටිකක් තියෙනවා. හරිද? මම මේ ටික ඔබට පොයින්ට් අවුට් කරන්න. හරිද? පළවෙනි එක තමයි සබන් නිෂ්පාදනයේදී යොදා ගන්න අමුද්‍රව්‍ය. පළවෙනි එක කෝස්ටික් සෝඩා. කෝස්ටික් සෝඩා එහෙම නැත්නම් NaOH හෝ KOH. දෙවෙනි එක ශාක හෝ සත්ව තෙල්. හරිද? ඊට පස්සේ මේක පළවෙනි පොයින්ට් එක. දෙවෙනි පොයින්ට් එක මේ ප්‍රතික්‍රියාවේ නම සැෆෝනීකරණය. ප්‍රධාන ඵලය සෝඩියම් හෝ පොටෑසියම් ස්ටියරේට් නොහොත් සබන් අතුරු ඵලය ග්ලිසරෝල් නොහොත් ග්ලිසරීන්. ප්‍රතික්‍රියාවේදී බිඳෙන බන්ධනය එස්තර බන්ධන. හරි. මේ ටික තමයි ප්‍රධාන වශයෙන් ඔබ මතක තබාගත යුතු වෙන්නේ. හරි. 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 දැන් අපිට තියෙනවා මෙන්න මේ සැපෝනීකරණ ප්‍රතික්‍රියාව. මම මේක ඔබට කියලා දෙන්න වෙනම බලා ගන්න. දැන් මේ තියෙනවා ට්‍රයිග්ලිසරයිඩ් එකක්. මේ ට්‍රයිග්ලිසරයිඩ් එක සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් සමග රත් කරාම සිද්ධ වෙන ප්‍රතික්‍රියාව තමයි සැෆෝනීකරණය කියලා කියන්නේ. හරි. මේක වෙන්නේ මෙන්න මෙහෙම. හිතන්න ඕන්න මම උතන්ට එන ඊට පස්සේ මට ශාක තෙල් කෙනෙක් දීලා තියෙනවා මෙන්න මෙහෙම. CH2 CH2 O සේදිත්ත බන්ධන O. මම මෙතන R කියලා ලියනවා. මේ R කියන එකෙන් කියවෙන්නේ හයිඩ්‍රෝකාබන් වල්ගයක් සම්බන්ධ. ඒ කියන්නේ R කියන එකෙන් කියවෙන්නේ හයිඩ්‍රෝකාබන් 10ක්. කාබන් 10ක් හයිඩ්‍රජන් යම්කිසි ගාණක්. ඒ වගේම කාබන් 17යි හයිඩ්‍රජන් 35යි ආදී විදිහට යම්කිසි කාබන් ගාණක් හා හයිඩ්‍රජන් ගාණක් තමයි R කියන එකෙන් කියවෙන්නේ. මේ ප්‍රමාණය වෙනස් වෙන්න පුළුවන්. R මොනවා හරි කාබන් හෝ හයිඩ්‍රජන් තියෙන්නේ කාබන් හා හයිඩ්‍රජන්. හැබැයි තියෙන ප්‍රමාණ අපි දන්නේ නැහැ.
අපි ගත්තොත් එහෙම මෙන්න මේ ආකාරයට තමයි මේක සකස් වෙලා තියෙන්නේ. මේකට අපි කියනවා මේ එකම ජාතියේ 3 දෙනෙක් ඉන්න නිසා ට්‍රයිග්ලිසරයිඩ් කියලා. මෙයා ට්‍රයිග්ලිසරයිඩ් ට්‍රයිග්ලිසරයිඩ්. එතකොට අපි ගත්තොත් එහෙම මෙයත් එක්ක මෙන්න මේ එක දාමයකට සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් පේලිය බැගින්. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් අණුවක් යනවා මෙන්න මෙතනට. මෙතනට යනවා සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් තව අණුවක්. මෙතනට වැය වෙනවා සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් තව අණුවක්. එවනම් මේ වැඩේට සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් අණු කීයක් අවශ්‍යද පුතේ? අණු 3ක් අවශ්‍යයි. මෙතනට එකයි මෙතනට එකයි මෙතනට එකයි විදිහට සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් අණු 3ක් අවශ්‍යයි. මෙන්න මේක ධන. මෙන්න මේ සංයෝගයට මම 3ක් NaOH එකතු කරනවා. දැන් බලමු අපි මේකේ හැදෙන ඵලය මොකක්ද වෙන්නේ කියලා. හරි. මම චුට්ටක් බෝඩ් එක භාවිතා කිරීම පහසුවට මෙයාව චුට්ටක් කුඩා කරන්න. දැන් මම මේක ඔබට කරන්න කෙටි වැඩක් කියලා දෙන්න. හරිද? දැන් මේ මම කියලා දෙන වැඩේ පොඩි හොර වැඩක්. නැත්තම් ඔබට මේක ටිකක් දිග් ගැස්සෙනවා. හරිද? right. ඔබ ඉස්සරලම ඇත්තටම පුතේ මේක නිල වශයෙන් ගැලවෙන්න ඕනේ මෙන්න මෙතන. මෙතනින් තමයි ගැලවෙන්න ඕනේ. එහෙම වුණොත් මේකේ එන අයන කතාවක් එනවා. ඒ නිසා මම ඒ වැඩේ නොකර ඉන්නවා. මම මේක හොරාට ගලවනවා මෙන්න මෙතනින්. මේක තමයි ඇත්තටම වෙන්න ඕනේ වැඩේ. හැබැයි මම මේක හොරට ගලවනවා මෙන්න මෙතනින්. හරිද? හොර වැඩක්. මෙතනින් ගලවනවා. දැන් මම මෙතනින් ගලවද්දි මෙන්න මේ තුන් දෙනා ඔන්න ගැලවිලා එනවා. මේ CH2 CH CH2. මේ කට්ටිය මම වෙනම ගලවලා ගන්නවා. මේ CH2 CH CH2 ගැලවෙනවා. මේ කැලල වෙනම ගැලවෙනවා. CH2 CH CH2 වෙනම ගැලවෙනවා. හැබැයි මේ තුන් දෙනා එකට සම්බන්ධ වෙලා තියෙන්නේ මෙතන CH2 තිබ්බට මෙතන තියෙන CH. ආයෙත් මෙතන CH2 මේ මෙතන CH2 CH CH2. දැන් මෙයා මේ ආකාරයට බන්ධනය වෙනවා. බන්ධන හදන්න ඉන්නේ. මෙතන මොකද වෙන්නේ? මෙන්න මේ OH කැලි තුන දැන් මෙතන Na ලා තුන් දෙනා OH කැලි තුනයිනේ. මෙන්න මේ OH කැලි තුන ගිහිල්ලා මෙන්න මේ පිටිපස්සෙන් ඉන්න OH කැලි මෙන්න මෙයාගේ පිටිපස්සෙන් හයි වෙනවා. OH කැලි තුන මේ පිටිපස්සෙන් හයි වෙනවා. ධන දැන් මෙතනින් ගැලවුණාම ඉතුරු වෙන්නේ මෙන්න මේ කෑල්ල. මෙතනින් ගැලවුණාම ඉතුරු වෙන පුතේ මෙන්න මේ කෑල්ල. ඕකේ එක කෑල්ලක්. ඕකේ එක කෑල්ලක්. මේකේ එක කෑල්ලක්.
පැහැදිලිද? මෙන්න මේ වගේ කෑලි තුනක් තමයි තියෙන්නේ. දැන් මේ තුන හැබැයි මේ අතර ඉරකින් සම්බන්ධ වෙලා නැහැ. මේ තුන් දෙනා මෙහෙම හිටියට මේ තුන් දෙනා මෙහෙම ඉරකින් එහෙම සම්බන්ධ වෙලා නැහැ. මම මේ තුන් දෙනා වදිනවා එහා පැත්තට ගිහිල්ලා. O C ද්විත්ව බන්ධන O R O O C ද්විත්ව බන්ධන O R O C ද්විත්ව බන්ධන O R O C ද්විත්ව බන්ධන O R මෙහෙම තියෙනවා. දැන් මෙන්න මේ ගැලවිච්ච තුන් දෙනා තමයි මේ තියෙන්නේ. පැහැදිලිද? මෙන්න මේ ගැලවිච්ච තුන් දෙනා තමයි මෙන්න මේ තියෙන්නේ. එතකොට මම මේ ගැලවිච්ච තුන් දෙනාට දානවා ඍණ ලකුණු තුනක්. මේ ඍණ ලකුණ මම දාන්නේ උඩින්. මේ ඍණ ලකුණ මම මෙහෙම උඩින් දානවා. දාලා දැන් මෙතන 3 OH ලානේ ගත්තේ. හැබැයි එන්නේ කෑලි තුනක් ඉතුරුයි. එහෙනම් මේ එන්නේ කෑලි තුන මෙන්න මේ එන්නේ කෑලි තුන මේ තුන් දෙනාගේ ඉස්සරහින් ඉන්නවා. ඔන්න එක එන්නේ කෑල්ලක්. ඔන්න තව එන්නේ කෑල්ලක්. ඔන්න තව එන්නේ කෑල්ලක්. හැබැයි ඕ ඍණ නම් මේක මොකද වෙන්නේ? මේ දෙන අතර බන්ධනයක් හැදෙන්නේ නැහැ. ඉරි කෑල්ලක් වදින්නේ නැහැ ඕ ඍණ නිසා. මේකට උඩින් මම ධන ලකුණ දානවා. මේකට උඩින් ධන ලකුණ දානවා. මේකට උඩින් මම ධන ලකුණ දානවා. පැහැදිලිද? රයිට්. මම මෙන්න මේ කෑලි වලට උඩින් මම ධන ලකුණ දාගෙන යනවා. දැන් මේ තියෙන්නේ එකම જાතියේ තුනක් නේද තියෙන්නේ පුතේ බලන්න මේ. දැන් මෙතන හැදිලා තියෙන්නේ මේ හැදිලා තියෙන්නේ එකම જાතියේ තුන් දෙනෙක් නේද බලන්න මේ. එකම જાතියේ තුන් දෙනෙක් නේද මේ හැදිලා තියෙන්නේ. මේ තියෙන තුන් දෙනා එකයි නේද? ඒක නිසා මම මෙන්න මේකට මුලින් ලියනවා තුනක්. මේකට මුලින් ලියනවා කීයද පුතේ? තුනක් කියලා නේද? එකම જાතියෙන් තුනක් තියෙන නිසා මම මෙන්න මේ දෙක මේවා මකලා දානවා. එකම જાතිය තුනක් තියෙන නිසා. හරි. මෙන්න මේක තමයි වෙන්නේ. CH to CH right. මෙතනින් බන්ධනය බෙදෙනවා. මේ කැලල වෙනම මේ පැත්ත වෙනම මේ කැලල වෙනම මේ පැත්ත වෙනම. මෙතනින් තමයි ගැලවෙන්නේ. හරි. right. මෙතනදී මතක තියාගන්න මේ ඇත්තටම ගැලවෙන්නේ මෙතනින් නෙමෙයි මෙතනින් ගැලවෙන්න තිබ්බේ. ඒත් මම මෙතනින් ගලවපු නිසා වැඩේ චුට්ටක් ලේසි වෙනවා. නැත්තම් මේකේ දිග කතාවක් සිද්ධ වෙනවා. එතකොට ඔබට මේ වැඩේ කරගන්න ටිකක් අමාරු නිසා මම එහෙම කරන්න ගියේ නැහැ. හරි බලන්නකෝ. දැන් ඔබට මෙන්න මේ ක්‍රියාව පැහැදිලිව පේනවා ඇති. මේක ගැලවුණා මේ. හරි. අපි තව එක රඳින් බලන්න. දැන් මම මෙතන R නේ තිබ්බේ. මෙතන R නැතුව අපි හිතමු මට ට්‍රයිග්ලිසරයිඩ් එකක් දෙනවා මෙන්න මෙහෙම. මට දෙනවා ට්‍රයිග්ලිසරයිඩ් එකක්.
O 17යි H 35යි C 17යි H 35යි C 17යි H 35යි. දැන් මට කියනවා මෙන්න මේ ලියනවා ලියන වෙන මෙහෙම ප්‍රශ්නයක් දෙනවා. පහත ට්‍රයිග්ලිසරයිඩීන් සෑදෙන පහත ට්‍රයිග්ලිසරයිඩීන් සෑදෙන රෙදිසෝදන සබම් වර්ගය අඳින්න. හරිද? දැන් බලන්න අපි මෙන්න මේ ස්ලයිඩ් එකේ තියෙන මේක තමයි මම දැන් මේ අඳින්න යන්නේ. මෙයාව තමයි අඳින්න යන්නේ. හරිද? මෙන්න මේ තියෙන කෙනාව තමයි මම අඳින්න යන්නේ. පහත ට්‍රයිග්ලිසරයිඩයෙන් ලැබෙන රෙදිසෝදන සබන් වර්ගය අඳින්න කියනවා. චුට්ටක් මේව කුඩා කරගන්න. හරි. දැන් මොකද කරන්නේ මම? දැන් රෙදිසෝදන සබන් හදන්න නම් මෙන්න මේ ශාක තෙල් එක ප්‍රතික්‍රියා කරන්න ඕන අනිත් කෙනා කවුද? කෝස්ටික් සෝඩා. කෝස්ටික් සෝඩා කියන්නේ කවුද? සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ්. මේකේ ශාක තෙල් මෙයත් එක්ක ප්‍රතික්‍රියා කරන්න ඕන කවුද පුතේ? කෝස්ටික් සෝඩා. කෝස්ටික් සෝඩා කියන්නේ NaOH. NaOH අණු කීයද ප්‍රතික්‍රියා කරන්න ඕනේ? NaOH අණු 3ක් ප්‍රතික්‍රියා කරන්න ඕනේ. තුනක් NaOH ප්‍රතික්‍රියා කළ යුතු වෙනවා. පැහැදිලිද? NaOH අණු 3ක් ප්‍රතික්‍රියා කරන්න අවශ්‍යයි. එහෙනම් මම මොකද කරන්නේ ඉස්සල්ලාම මෙන්න මෙයාව ඇත්තටම ගැලවෙන්න ඕනේ මෙතනින්. ඒත් මගේ ඇඳීමේ පහසුව තකා මම මෙයාව ගලවනවා මෙතනින්. මෙතනින් වෙන් කරලා ලියනවා. හරිද? right. ඔන්න මම මේක වෙන් කරලා පෙන්නන්නම්. මේක අරගෙන ලියන්න තෝරන වෙන් කරලා පෙන්නන්නම්. මේකනේ. මෙහෙමනේ තියෙන්නේ. මෙතනින් වෙන් කරනවා කියන්නේ දරුවනේ. මම මෙතනින් අයින් කරලා මෙතනින් වෙන් කරන්න ඕනේ. මම මෙන්න මෙතනින් මකාගෙන යනවා. මේක පොඩ්ඩක් ඈත් කරා. ඈත් කරලා දැන් මෙතන වෙන් කරලා මෙන්න මේ කට්ටිය මෙහෙම ඉරකින් සම්බන්ධයි මෙයාලා එහෙම සම්බන්ධ නැහැ. එතන මම ගත්තොත් එහෙම මෙන්න මෙයා මට ලියන්න පුළුවන් 3ක් එන්නේ මේක 3ක් OH කියලා. මේක කඩනවා එන්නේ 3 දෙනෙකුට OH ලා 3 දෙනෙකුට. මම මේ OH ලා 3 දෙනා දානවා මේ පිටිපස්සේ. දැන් OH පිටිපස්සේ ඉන්නේ. එහෙනම් මෙයා ඉස්සරහා කෑල්ලක් මේ OH කියන්නේ පිටිපස්සේ කෑල්ල මෙයාට පිටිපස්සේ කෑල්ල විදියට OH සම්බන්ධ කරනවා. මේකට මම එකතු කරනවා. මේකේ එන්නේ කෑලි 3ක් තියෙනවා. මේකේ එන්නේ කෑලි 3ක් තියෙනවා. මෙන්න මේ තැන් තුනට මම දානවා එන්නේ එන්නේට උඩින් ධන ඕට උඩින් ඍණ මේ දෙන්න අතර බන්ධනයක් තියෙන ඉරි කෑල්ලක් තියෙනවද? නෑ. මේ දෙන්න අතර ඉරි කෑල්ලක් තියෙනවද?
නෑ ඉරි කෑල්ලක් නෑ. එමනම් මොකද වෙන්නේ? මෙන්න මේ තුන්දෙනාම එකම ජාතියේ. මේ තුන්දෙනාම එකම ජාතියේ. මම මෙයාවයි මකලා ලියනවා 3ක් කියලා. මේ triglyceride මේ caustic soda මේ glycerol එහෙම නැත්නම් glycerin මෙයා සබන් නැත්නම් සෝඩියම් try sodium tristearate. පැහැදිලි මං හිතන්නේ. හරි. අපියම් බලන්න උඩට. දැන් මෙතන සිද්ධ වෙලා තියෙන ප්‍රතික්‍රියාව බලන්න. මේකට අඩුයි 3 ඉලක්කම. හොඳට බලන්න. මේක ගැලවිච්ච තැනට OH කැලේ 3ක් ඇදලා තියෙනවා. මේක triglyceride මේක caustic soda glycerol මේ තුනම සබන් අණු තුනක් sodium tristearate එහෙම නැත්නම් සබන් පැහැදිලි මම හිතන්නේ. හරි. දැන් දරුවනේ අපි මෙතනට මෙන්න මෙහෙම දුන්නොත් අපි සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් දාන්න නැතුව මෙතනට 3ක් KOH දැම්මොත් මොකද වෙන්නේ? පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ් දැම්මොත් එහෙම මොකද වෙන්නේ? අප බලමු. අපි අපේ පහසුව තකා ඇත්තටම ගැලවෙන්න උන් තැන මෙතනින් ගලවන්නේ නැහැ මම මගේ පහසුව තකා මෙන්න මෙතනින් ගලවනවා ගලවලා ලියනවා CH2 දැන් මේකේ 3යි KOH කියන එක කැඩෙනවා 3ක් K ධන 3ක් OH ඍණ OH කාණ්ඩ 3ක් සම්බන්ධ වෙලා තියෙනවා. එතකොට මොකද වෙන්නේ? දැන් මෙන්න මේ ඉතුරු කෑලි 3ක් තියෙනවා. මෙතන මේ ඉතුරු කෑලි 3ක් තියෙනවා. මේ එකම જાතියේ ඉතුරු කෑලි 3ක් තියෙන්නේ.
මේ කෑල්ලක් අපි ලියනවා මෙතන. මේ ඕරින දැන් මම මෙතනට මුලට දානවා කේදන. කේදන. දැන් මෙතන තියෙන්නේ මේ එකම જાතිය 3 දෙනෙක් තියෙනනේ. එසා මම මෙතන දානවා 3ක් කියලා දාලා මම මේ කොටස මකලා දානවා. දැන් තියෙන්නේ මෙතන triglyceride, මේක potassium hydroxide, glycerol, මේක මේ දැන් K ධන තියෙනනේ. K ධන තියෙන නම් පුතේ අපි ලියනවා potassium tristearate කියලා. potassium tristearate. පැහැදිලි මම හිතන්නේ. හරි. අපි නම් ඉදිරියට යන්න බලමු. හරි. අපි දන්නවා සබන් නිෂ්පාදනයේදී රසායන ප්‍රතික්‍රියාවට විශේෂ නමක් කිව්වා සැෆෝනීකරණය කියලා. මේ සැෆෝනීකරණයේ ප්‍රධාන ඵලය සබන්, අතුරු ඵලය ග්ලිසරෝල්. එතකොට අපි දන්නවා මේ ශාක තෙල් විශේෂයෙන්ම සත්ව තෙල් එහෙම නැත්නම් ට්‍රයිග්ලිසරයිඩ් සහිත සංයෝග ජලීය කෝස්ටික් සෝඩා වල එකිනෙක මිශ්‍ර වෙන්නේ නැති නිසා මේවා කලාප දෙකක් විතර පවතිනවා. ඒ නිසා මේ කලාප දෙකේ තියෙන සැෆෝනීකරණයෙන් හැදෙන ග්ලිසරෝල් ජලීය කලාපයේ දිය වෙනවා. හැබැයි සබන් වල තියෙන ජල ද්‍රාව්‍යතාව අඩු නිසා ජලය මත සබන් පාවෙනවා. අපි ගත්තොත් එහෙම මෙන්න මෙහෙම බලන්න මම මේ වැඩේට අමුද්‍රව්‍ය විදිහට දෙන්නෙක් ගත්තා. එක්කෙනෙක් ශාක තෙල් එහෙම නැත්නම් ට්‍රයිග්ලිසරයිඩ්. ට්‍රයිග්ලිසරයිඩ්. අනිත් කෙනා කෝස්ටික් සෝඩා. කෝස්ටික් සෝඩා. හැබැයි පුතේ අපි ඉස්සරළම මේ කෝස්ටික් සෝඩා ශාක තෙල් එක මිශ්‍ර කරන්නේ නැහැ. මම මොකද කරන්නේ මේ කෝස්ටික් සෝඩායි කෝස්ටික් සෝඩා වලට මම මිශ්‍ර කරනවා ඉස්සරළම ජලය. මෙයාට මිශ්‍ර කරනවා ජලය. දරුවනේ දැන් අපි ඉස්සරළම කියපු විදිහට මේ කෝස්ටික් සෝඩායි ජලයයි තමයි මුලින්ම මිශ්‍ර කරන්නේ. හැබැයි මේ වැඩේ කරන්නේ එක ප්‍රතික්‍රියා කුටීරයක් තුල. හරි. මේ වැඩේ කරන්නේ වෙනමම ප්‍රතික්‍රියා කුටීරයක් තුල. අපි මේ කාර්යය වෙනමම ප්‍රතික්‍රියා කුටීරයක් කරලා අපි හදා ගන්නවා ජලීය කෝස්ටික් සෝඩා. හරි. අපි හදා ගන්නවා
ජලීය NaOH. දැන් අපි මේත් එක්කම මෙන්න මේ ශාක තෙල් මට කියන්න මතකුණා මේ කෝස්ටික් සෝඩායි ජලයයි මිශ්‍ර කරන ප්‍රතික්‍රියාවේදී අධික තාපයක් පිට වෙනවා පුතේ. පිපිරීම බව ඇති වෙන්න පුළුවන්. අපි මෙතනදී මෙන්න මේ ජලයයි කෝස්ටික් සෝඩායි මිශ්‍ර කරන ක්‍රියාව තාපදායක ප්‍රතික්‍රියාවක්. තාපදායක ක්‍රියාවක්. මෙන්න මේ කෝස්ටික් සෝඩායි ජලයයි මිශ්‍ර කරන ක්‍රියාව අපි කියනවා තාපදායක ක්‍රියාවක් කියලා. එතකොට අපි ගත්තොත් එහෙම මෙන්න මේ ශාක තෙල් හරි. දැන් මෙන්න මේ ශාක තෙල් එහෙම නැත්නම් ට්‍රයිග්ලිසරයිඩ් මේ ට්‍රයිග්ලිසරයිඩ් සහ ජලීය කෝස්ටික් සෝඩා මේ දෙන්න ප්‍රතික්‍රියා කරනවා. මෙන්න මේ ප්‍රතික්‍රියාවට අපි විශේෂ නමක් කියනවා. මෙන්න මේ ප්‍රතික්‍රියාවට අපි විශේෂ නමක් කියනවා සැෆෝනීකරණය කියලා. අපි ඉස්සර මේ වචනේ කතා කරා. පුතේ දැන් මේ දෙන්න මේ ජලීය සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ට්‍රයිග්ලිසරයිඩ් එකට කලවම් වෙන්න කැමති නැහැ. මේ දෙන්න එකිනෙක හා අමිශ්‍ර කලාප දෙකක්. පැහැදිලිද? දැන් මේ දෙන්න එකට දැම්මා කියලා මේ දෙන්න ප්‍රතික්‍රියා කරන්නේ නැහැ. ඒක නිසා අපි මොකද කරන්නේ? මෙන්න මේ දෙන්නව රත් කරමින් කලවම් කරන්න වෙනවා. අපිට සිද්ධ වෙනවා රත් කරමින් කලවම් කිරීම. රත් කරමින් කලවම් කරන්න අපිට මේ දෙනවා රත් කරමින් කලවම් කරන්න අවශ්‍ය වෙනවා. මේකට අපි කියනවා සැෆෝනීකරණය. සැෆෝනීකරණයේදී ඵල දෙකක් හැදෙනවා. එකක් තමයි සබන් අනිත් කෙනා ග්ලිසරෝල්. හැබැයි මේ දෙන්නට අමතරව තව මේ මිශ්‍රණයේ පුතේ ඉතුරු වෙලා ඉන්නවා ජලය. සබන් ග්ලිසරෝල් හැදෙනවා. හැදුනට තව ජලය තියෙනවා. හැබැයි ජලයේ වැඩියෙන් මෙන්න මේ දෙන්නගේ වැඩියෙන් හොඳින් දිය වෙන්නේ ග්ලිසරෝල්. ඒක නිසා ග්ලිසරෝලුයි ජලයයි එකතු වෙලා තනි ස්තරයක් හදනවා. එහෙනම් අපි එක ස්තරයකට කියනවා ජලීය ග්ලිසරෝල් ස්තරය කියලා. අනිත් ස්තරයට අපි කියනවා සබන් ස්තරය කියලා. එක ස්තරයකට කියන අපිට ජලීය ග්ලිසරෝල් ස්තරය කියලා. අනිත් ස්තරයට අපි කියනවා මොකක් කියලාද? සබන් ස්තරය කියලා. ඒත් අපි ගත්තොත් එහෙම උඩ පාවෙනවා සබන්. මෙහෙම ගත්තොත් උඩ ස්තරය සබන් යට ස්තරය ජලීය ග්ලිසරෝල්. මෙන්න මේ ජලීය ග්ලිසරෝල් වල පල්ලෙහාට එන්න සබන් උඩට යන්න හේතුව තමයි ග්ලිසරෝල් ජලයේ දිය වෙනවා මෙන්න මෙයාගේ ඝනත්වය වැඩි. හැබැයි සබන් කියන්නේ
ඊටම සහැල්ලු ද්‍රව්‍යයක් සබන් උඩ පාවෙනවා. ජලීය ග්ලිසරෝල් යට ඉන්නවා උඩ සබන් පාවීම සිද්ධ වෙනවා. එතකොට මේක තමයි දැනට අපි කතා කරමින් හිටියේ. right. බලමු. right. ශාක තෙල් හා සත්ව තෙල් ජලීය කෝස්ටික් සෝඩා එකිනෙක මිශ්‍ර නොවන කලාප නිසා. හරි. අපි කියමු මේ දෙන එකට මිශ්‍ර වෙන්න අකමැති නිසා එකිනෙක මිශ්‍ර නොවන නිසා කලාප දෙකක් ලෙස පවතින අතර සැෆෝනීකරණයේදී සෑදෙන ග්ලිසරෝල් ජලීය කලාපයේ දිය වෙන අතර සබන් වල ජල ද්‍රාව්‍ය තවඩු නිසා ජලීය කලාපෙන් වෙන්වන අතර ජලය මත පාවේ. උඩ සබන් පාවෙනම යට ජලයේ දිය වෙච්ච ග්ලිසරෝල් තැන්පත් වෙලා තියෙනවා. අපි ඉස්සරහට යන්න බලන්න. හරි. දැන් දන්නවා සෑදෙන හබන් වල සුළු ප්‍රමාණයක් ග්ලිසරෝල් තියෙනවා. එහෙම නැත්නම් ග්ලිසරින් තියෙනවා. ග්ලිසරෝල් කියන ග්ලිසරින් කියන දෙන්නම එක්කෙනෙක්. ප්‍රතික්‍රියා නොකළ ශාක තෙල් තියෙන්න පුළුවන්. කෝස්ටික් සෝඩා තියෙන්න පුළුවන්. දැන් අපි ගත්තොත් එහෙම ප්‍රධාන වශයෙන් තියෙනවා සබන්. ඒ වගේම පහළ කලාපයේ ප්‍රධාන වශයෙන් තියෙනවා ජලය සහ ග්ලිසරෝල්. උඩ තියෙනවා සබන් යට තියෙනවා ජලීය ග්ලිසරෝල්. එතකොට අපි ගත්තොත් එහෙම දැන් මේ සබන් කලාපයේ ගත්තොත් මේ සබන් කලාපයේ අපද්‍රව්‍ය තියෙනවා. අපද්‍රව්‍ය තියෙනවා. ප්‍රතික්‍රියා නොකළ NaOH. දෙවෙනි එක සුළු වශයෙන් ග්ලිසරෝල්. තුන්වෙනියට තියෙන්න පුළුවන් ශාක තෙල්. ප්‍රතික්‍රියා කරපුවද ශාක තෙල් තියෙන්න පුළුවන්. හරි. හරි. මෙන්න මේ කෝස්ටික් සෝඩා ගත්තොත් පුතේ ප්‍රතික්‍රියා නොකරපු සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් හැමේ කැසීම, ඒ වගේම ඇස් දැවිල්ල, ඒ වගේම හැමේ තියෙන සිනිඳු පටක වලට හානි කිරීම, මේ සිනිඳු ස්ථාන කැසීම, දැවිල්ල මේ වගේ දේවල් වෙන්න පුළුවන්. කෝස්ටික් සෝඩා තිබ්බොත් මේවා සමේ හා ඇස්වල සියුම් පටක වලට හානි කරනවා. ඒ නිසා කෝස්ටික් සෝඩා උදාසීන කිරීම වැදගත් වෙනවා. හරි. එතකොට අපි ගත්තොත් එහෙම මෙන්න මේ කතාව තමයි දැන් වෙලා තියෙන්නේ. පුතේ මේ ග්ලිසරෝල් කලාපේ මෙන්න මේ ග්ලිසරෝල් කලාපේ තියෙනවා සබන් ස්වල්පය. හරි. මේක තමයි දැන් කතාව තියෙන්නේ. right බලමු. එතකොට පුතේ අපි දන්නවා මේ ග්ලිසරෝල් තල සහිත ජලීය කලාපයයි සබන් කලාපයයි වෙන් කිරීම වැදගත් පියවර. එතකොට අපි ගත්තොත් එහෙම මේ ජලීය කලාපය පිරිසුදු කරලා ග්ලිසරින් ගන්න පුළුවන්. ග්ලිසරෝල් එහෙම නැත්නම් ග්ලිසරින් ගන්න පුළුවන්. දැන් සබන්ද වැඩිපුර වටින්නේ ග්ලිසරින්ද?
ග්ලිසරින් වටිනවා. ග්ලිසරෝල් නොහොත් ග්ලිසරින් වටිනවා. ඇයි මේ ග්ලිසරින් හොත් ග්ලිසරෝල් ගන්නවා මවුත් වොෂ් හදන්න. ඒ වගේම විවිධ ක්‍රීම් වර්ග ආලේපන තියෙන්නේ. ඔය විවිධ ආලේපන වර්ග සඳහා පාවිච්චි වෙනවා. ඒක නිසා මේකෙන් මිල අධික නිෂ්පාදන තමයි ගොඩක් වෙලාවට ග්ලිසරින් වලින් කරන්නේ. ඒක නිසා අපිට ග්ලිසරින් කියන කෙනා වඩාත් වැදගත් සබන් වලට වැඩි. ඒක නිසා අපි ග්ලිසරින් උත් පිරිසුදු කරලා ප්‍රයෝජනට ගත යුතු වෙනවා. හරි. දැන් මම කිව්වා මෙන්න මෙහෙම. සබන් කලාපේ සුළු වශයෙන් ග්ලිසරෝල් තියෙනවා. මෙන්න මේ ජලීය ග්ලිසරෝල් කලාපයේ සුළු වශයෙන් සබන් තියෙනවා. දැන් මම මොකද කරන්නේ? මෙන්න මේ දැන් සබන් කලාපයේ තියෙන සුළු ග්ලිසරෝල් ටික ග්ලිසරෝල් කලාපයට යවනවා. ග්ලිසරෝල් කලාපයේ සුළු වශයෙන් තියෙන සබන් ටික සබන් කලාපයට යවනවා. මේ වැඩේ කරන්න මම මේකට දානවා NaCl. මේ වැඩේ කරන්න මම දානවා කාවද? මේකට එකතු කරනවා මම NaCl. සෝඩියම් ක්ලෝරයිඩ් එකතු කිරීම සිද්ධ කරනවා. දැන් මේ සෝඩියම් ක්ලෝරයිඩ් එකතු කරාට පස්සේ පුතේ ලුණු දිය වෙන්නේ සබන් වලද වතුරේද? දැන් අපේ ගෙදර වැඩියෙන් ලුණු දිය වෙන්නේ සබන් වලද වතුරේද? අපි පැහැදිලිවම දන්නවා සබන් වල තමයි ජලයේ තමයි ලුණු දිය වෙන්නේ. එහෙනම් මෙන්න මේ කලාපේ ඔන්න ලුණු දිය වුණා. සෝඩියම් ක්ලෝරයිඩ් උත් දිය වුණා. දැන් පහළ කලාපේ ඝනත්වය තිබ්බට වැඩිය වැඩි වෙනවා. දැන් මොකද වෙන්නේ? මේ ග්ලිසරෝල් කලාපයේ සුළු වශයෙන් තිබ්බ සබන් කලාපයට යනවා. සබන් කලාපයේ සුළු වශයෙන් තිබ්බ ග්ලිසරෝල් කලාපයට යනවා. සබන් කලාපයේ සුළු වශයෙන් තිබ්බ සබන් කලාපයේ සුළු වශයෙන් තිබ්බ ග්ලිසරෝල්ට අයිති කලාපයට යනවා. ග්ලිසරෝල් කලාපයේ සුළු වශයෙන් තිබ්බ සබන් කලාපයට තල්ලු වෙගෙන යනවා. හරි. එතකොට මේ වැඩේ සිද්ධ වෙන්න හේතුව තමයි ලුණු එකතු කරාට පස්සේ මෙන්න මේ ජලීය කලාපයේ ඝනත්වය වැඩිවීම. මෙන්න මේ ජලීය කලාපයේ ඝනත්වය වැඩි වෙච්ච නිසා තමයි සබන් කලාපයටත් ග්ලිසරෝල් කලාපයටත් තල්ලු වෙලා ගියේ. අපි දන්නවා මෙහෙම වෙන් කරගත්ත සබන් ආශ්‍රිතව 30ක් විතර ජලය තියෙනවා. හරි. එතකොට අපි ගත්තොත් මේ ජලය අපිට වැඩිපුර තිබ්බොත් පොම්ප කිරීමේ හැකියාව නැහැ. ඒක නිසා අපි මොකද කරන්නේ? මේක රත් කරනවා. දැන් මට ප්‍රතික්‍රියා කුටීරයක් තිබ්බොත් ඔහොම අපි හිතමු ප්‍රතික්‍රියා කුටීරයක් කියලා දරුවනේ. දැන් මේ වැඩේ වෙලා තියෙන්නේ මේ ප්‍රතික්‍රියා කුටීරය කියලා කියමු. ඔන්න යට තියෙනවා ජලීය ග්ලිසරෝල්. අපි හිතමු උඩ තියෙනවා සබන්. උඩ තියෙනවා සබන්. හරි. විද මේ ප්‍රතික්‍රියා කොටීරේ ජලීය මේක සබන්. මම මෙන්න මේ කොටස මේ ප්‍රතික්‍රියා කුටීරේ ඉවත් කරාට පස්සේ ඉතිරි වෙන ටික දැන් මේ යට ටික අයින් කරාට පස්සේ ඉතිරි වෙන සබන් ටික මට පොම්ප කිරීම අපහසුයි. ඒ නිසා අපි මොකද කරන්නේ? මේක රත් කරනවා. සෙල්සියස් 70ට විතර. දැන් මට හැකියාව තියෙනවා මෙන්න මේ තෙත් උණුසුම් සබන් පොම්ප කරලා එළියට ගන්න.
මේක පම්ප් කරනවා. පොම්ප කරලා ප්‍රතික්‍රියා කුටීරෙන් එළියට ගැනීම සිද්ධ කිරීමේ හැකියාව තියෙනවා. දැන් මම අයින් කරපු ග්ලිසරෝල් තියෙනවනේ. දැන් මම ග්ලිසරෝල් යම් කිසි ප්‍රමාණයක් අයින් කරා. හරි. මේක පිරිසුදු කරලා මේකෙන් NaCl අයින් කරන්න පුළුවන්. මේකෙන් ජලය අයින් කරන්න පුළුවන්. මේකෙන් ග්ලිසරෝල් ගන්න පුළුවන්. මෙන්න මේ ජලීය ග්ලිසරෝල් පිරිසුදු කරලා NaCl අයින් කරන්න පුළුවන්. ග්ලිසරෝල් ගන්න පුළුවන්, ජලය ගන්න පුළුවන්. මේ NaCl නැවත නැවත පාවිච්චි කිරීමට හැකියාව තියෙනවා. දැන් මම මේ ප්‍රතික්‍රියා කුටීරේ මේක සෙල්සියස් අංශක 70ට රත් කරලා අයින් කරනවා. එහෙනම් මම ග්ලිසරෝල් පිරිසුදු කරලා ලුණු වෙන් කරනවා, ජලය අයින් කරනවා, පිරිසුදු ග්ලිසරෝල් මම තියා ගන්නවා. හරි. දැන් මම මේ ගත්ත ග්ලිසරෝල් වලත් ග්ලිසරෝල් අයින් කරන්න මම කරනවා තව ලුණු ස්වල්පයක් දානවා. තිත් සබන් වල තියෙන ග්ලිසරෝල් ඉවත් කිරීමට නැවතත් ලුණු ද්‍රාවණයක් දානවා. දාලා මොකද කරන්නේ? ජලීය කලාපයට ග්ලිසරෝල් අය දෙවනි වතාවටත් සංක්‍රමණය කරනවා. සංක්‍රමණය කරලා ග්ලිසරෝල් ප්‍රමාණය අඩු කරන්න පුළුවන්. right. එතකොට අපිට දැන් මේ සබන් ගත්තොත් මේ සබන් එකේ ජලය තියෙනවා. උඩ තියෙනවා සබන්. මේකේ සමහර වෙලාවට මද වශයෙන් ග්ලිසරෝල් තියෙන්න පුළුවන්. මේ මද වශයෙන් තියෙන ග්ලිසරෝල් ටික අයින් කරන්න අපි මෙන්න මෙතනට දානවා මේකට දානවා NaCl. හරි. මේ සබන් වල මද වශයෙන් තියෙන ග්ලිසරෝල් ඒ ජලය පල්ලෙහාට එකතු වෙලා තිනවා. මම මේකට ආය පාරක් දානවා NaCl. මම මෙන්න මෙයාට NaCl දාද්දී මොකද වෙන්නේ? මෙන්න මේ NaCl ටික දිය වෙන්නේ ජලීය කලාපය. මේකේ ඝනත්වය දැන් වැඩි වෙනවා. ඝනත්වය වැඩි වෙනවා. එතකොට මෙන්න මේ මද වශයෙන් තියෙන ග්ලිසරෝල් මොකද වෙන්නේ? මේ මද වශයෙන් තිබ්බ ග්ලිසරෝල් මෙන්න මේ පල්ලෙහා කලාපට එනවා. හරි. දැන් මේ තියෙන්නේ ග්ලිසරෝල්. හරි. මේ ක්‍රියාව තමයි මේ දක්වා සිද්ධ වෙන්නේ.
එතකොට අපිට හැකියාව තියෙනවා මේ ග්ලිසරෝල් අයින් කරපු දැන් මේ ග්ලිසරෝල් එක තියෙනවනේ. මේ ග්ලිසරෝල් අපිට ඉවත් කරන්න වෙනවා. හරි. මට ග්ලිසරෝල් ටික මොකද කරන්න පුළුවන් මෙතන? ඔව් ඉස්සර විදිහටම මෙන්න මේ තියෙන ග්ලිසරෝල් ටික අපිට මේ යට තියෙන ග්ලිසරෝල් ටික අයින් කරලා දාන්න පුළුවන්. හැබැයි මේ සබන් වල ජලයයි NaClයි තියෙන්න පුළුවන්. සබන් වල දියවෙච්ච ජලය සහ NaCl තියෙන්න පුළුවන්. අපිට මෙන්න මෙයාව කේන්ද්‍ර අපසරණයට පාවිච්චි කරනවා. මෙන්න මේ වගේ කේන්ද්‍ර අපසරකයකට දාලා දැන් මේක වේගයෙන් කරකවනවා. හරි. වේගයෙන් කරකවද්දී අපිට මේකේ අපද්‍රව්‍ය ඉවර කරලා අපිට මේකේ සබන් තියාගෙන ඉවත් කිරීමේ හැකියාව තියෙනවා. NaCl සහ ජලය. මේ සබන් කේන්ද්‍ර අපසරණයට ලක් කරා නම් අපිට NaCl සහ ජලය මේකෙන් අයින් කරලා සබන් වෙන් කර ගැනීමේ හැකියාව තියෙනවා. එතකොට අපි ගත්තොත් එහෙම මේ ජල ප්‍රමාණය අඩු සබන් වල යම්කිසි ප්‍රමාණයක් ප්‍රතික්‍රියා නොකරපු කෝස්ටික් සෝඩා තියෙන්න පුළුවන්. හරි. අපි මෙයා ගත්තොත් දැන් මේකේ මේව අයින් කරලා ලුණුව නම් මම අයින් කරා. දැන් මේ ලුණු ජලය නැහැ. දැන් මේකේ සුළු වශයෙන් තියෙන්න පුළුවන් කෝස්ටික් සෝඩා. කෝස්ටික් සෝඩා කියන පුතේ භස්මයක් නේද? මේකේ තියෙන්න පුළුවන් තව NaOH. මේක භස්ම. මට මෙන්න මේ භස්මය උදාසීන කරන්න මේක උදාසීන කරන්න අපිට සිට්‍රික් අම්ලය සිට්‍රික් අම්ල කියන තනුක අම්ලයක්. එහෙම නැත්නම් පුතේ මේ ශාක තෙල් කියන්නේ අම්ලයක්. ශාක තෙල් කියන්නේ අම්ලයක්. මේකත් අම්ලයක්. මට එකතු කරලා මේක හැකියාවක් තියෙනවා මේ තියෙන NaOH උදාසීන කරන්න. පැහැදිලිද? right. දැන් මේකේ තියෙන කෝස්ටික් සෝඩා ප්‍රමාණය බලලා මේකට සිට්‍රික් ඇසිඩ් එහෙම නැත්නම් ශාක තෙල් ටිකක් දාලා අපිට හැකියාවක් තියෙනවා මෙන්න මේ NaOH උදාසීන කරන්න. NaOH උදාසීන කරේ නැත්නම් මොකද වෙන්නේ පුතේ? NaOH උදාසීන කරේ නැත්නම් හැමේ ගිදවිල්ල කැසිල්ල වගේ දේවල් ඇතිවීමේ හැකියාවක් තියෙනවා. දැන් මම මොකද කරන්නේ? මේක ඩ්‍රයි වැකුම් කරනවා. ඩ්‍රයි වැකුම් කරනවා කියලා කියන්නේ මේක පැත්තකින් රත් කරනවා.
මේ පැත්තේ වැකියුම් කරනවා. නැත්නම් චූෂණය කරනවා. මේක ඩ්‍රයි වැකියුම් කරනවා කියනවා. මේ ඩ්‍රයි වැකියුම් කරද්දී පැත්තකින් රත් කරනවා පැත්තකින් අපි චූෂණය කරලා එහෙම නැත්නම් ජලය පොම්ප කරලා එහෙම නැත්නම් ජල වාෂ්ප ඉවත් කිරීම කරනවා. හරි. මේ අනුව අපිට සබන් වියලා ගැනීම කරන්න පුළුවන් වෙනවා දරුවෝ. පැහැදිලි මේක රත් කර කර ජල වාෂ්ප අයින් කරන අපිට මේ සබන් හොඳට වියලා ගැනීම කිරීමට හැකියාවක් ලැබෙනවා. දරුවනේ දැන් අපි මේ ඩ්‍රයි වැකියුම් කරාට පස්සේ මොකද වෙන්නේ? මේකෙන් ජලය අයින් වෙලා අපිට මේ තෙත් සබන් වියලා ගැනීමේ හැකියාව ලැබෙනවා. හරි. එතකොට මේ සබන් ගත්තොත් පුතේ මේ සබන් එක්ක ෆිලර්ස් අපි පිරවුම් කාරක කියලා කියනවා. ඒ වගේම වර්ණක, ඒ වගේම සුවඳ කාරක මිශ්‍ර කරලා අපිට සුදුසු හැඩ ගැස්වීමක් කරලා නේද අපි දැකලා සබන් වල එක එක හැඩ තියෙනවා නේද? රවුම් හැඩ තියෙනවා, කොටු හැඩ තියෙනවා, මැදින් කැපිලා තියෙනවා, ඇඟේ ගාන්න පහසු වෙන හැඩ තියෙනවා, බිත්තර හැඩ තියෙනවා නේද? විවිධ හැඩ තියෙනවා. ඒ වගේම තමයි විවිධ අවශ්‍යතා තියෙනවානේ. සමහරට දැන් ඔය හෝටල්ස් වල එහෙම දෙන සබන් කැටේ චූටි කැටයක් දෙන්නේ. මොකද එක දවසකට විතරක් අවශ්‍ය ඒවා නේ. ඒ වගේම සමහරට ෆැමිලි පැක්ස් තියෙනවානේ. ඉතින් විවිධ ආකාරයට මේ සබන් අපි කැට කිරීම කරනවා. එතකොට අපි ගත්තොත් එහෙම මේවට පිරවුම් කාරක, වර්ණක, සුවඳ කාරක මිශ්‍ර කරලා සුදුසු හැඩ ගැස්වීම සහ ඇසරීම් සිදු කරනවා. එතකොට නිෂ්පාදකයෝ ගත්තොත් එහෙම මේ සබන් වලට විවිධ ගුණාංග එකතු කරන්න තරංකාරී වෙළඳපොළ සඳහා ශාක තෙල් හරි සත්ව තෙල් හරි මිශ්‍රණ හෝ සත්ව තෙල් මිශ්‍රණ මිශ්‍ර කරමින් සබන් නිෂ්පාදනය සිදු කරනවා. ලංකාවේ සෝදන සබන් නිෂ්පාදන ගොඩක් වෙලාවට යොදාගන්නේ පොල් තෙල් තමයි යොදාගන්නේ. ඉතින් මෙවැනි සබන් නිෂ්පාදන ලංකාවේ විවිධ ප්‍රදේශවල විවිධ ආකාරයට කරගෙන යනවා. අපි බලමු ඉදිරියට ගිහිල්ලා. එතකොට මේ පිරවුම් කාරක, වර්ණක, සුවඳ කාරක එකතු කරනවා කියන එක වැදගත් වෙනවා. හරි. අපි මේ ක්‍රියාව බලමු. ඔන්න තෙල් මිශ්‍රණයේ තියෙනවා. එතකොට කෝස්ටික් සෝඩා ද්‍රාවණයේ තියෙනවා. එතකොට මම මේ දෙන්න එකතු කරලා සැපෝනීකරණය කරනවා. සැපෝනීකරණය කරලා මේකට ලුණු ද්‍රාවණයක් දානවා. එතකොට ලුණු ද්‍රාවණයක් දැම්මට පස්සේ පුතේ මොකද වෙන්නේ? ජලීය කලාපය අපි වෙන් කරලා ජලීය කලාපයෙන් ග්ලිසරින් එහෙම නැත්නම් ග්ලිසරෝල් ඒ වගේම ලුණු වෙන් කරනවා. එතකොට දැන් ඔන්න මට ග්ලිසරෝල් මේ පැත්තට ගියා, සබන් මේ පැත්තේ තියාගත්තා. මේ සබන් වලට අපි අර පිරිසුදු කරපු ලුණුම අර දාපු ලුණුම අයින් කරපු ලුණුම ආයෙත් දාන්න පුළුවන්. එතනින් පස්සේ මොකද වෙන්නේ? අය පාරක් මේ සබන් වලට අපි ලුණු දැම්මහම එහෙම නැත්නම් අලුත් ලුණු ද්‍රාවණයක් දැම්මට පස්සේ ග්ලිසරෝල් අයින් කරන්න පුළුවන්. එතකොට මට ලැබෙනවා ග්ලිසරෝල් අයින් කරපු සබන්. එතනින් පස්සේ මට කේන්ද්‍ර අපසරණයෙන් මේ ලවණ සහිත ජලය කලාපය අයින් කරන්න පුළුවන්. මට ලැබෙනවා තෙත් සබන්. හරි. එතන මම මේ තෙත් සබන් වලට සිට්‍රික් ඇසිඩ් එක දානවා. සිට්‍රික් ඇසිඩ් දාලා මොකද කරන්නේ? මේ පෝස්ටික් සෝඩා තිබ්බනම් උදාසීන කරන්න පුළුවන්. ඒ වගේම තමයි මේ කේන්ද්‍ර අපසරණයෙන් එළියට ගිහපු ලවණ අපිට පිරිසිදු කරලා ආය පාරක් ප්‍රයෝජනෙට ගැනීමේ හැකියාව තියෙනවා. ඊට පස්සේ අපි මොකද කරන්නේ? මේ උදාසීන කරපු සබන් අඩු පීඩන තත්ත්වයේ වියලනවා. අපි කරනවා ඩ්‍රයි වැකුම් කරනවා කියලා. මට ලැබෙනවා වියලු සබන් වලට ආකලන ද්‍රව්‍ය, වර්ණක, සුවඳ කාරක දානවා. ඒ වගේම පිරවුම් කාරක දානවා. සබන් ඊට පස්සේ නිෂ්පාදනය කර ගැනීමේ හැකියාව ලැබෙනවා. එතන අපි ගත්තොත් එහෙම ආය පාරක් බලමු. ඔන්න තෙල් මිශ්‍රණයක් තියෙනවා. ශාක තෙල් හෝ සත්ව තෙල්, කෝස්ටික් සෝඩා තියෙනවා. මේ කට්ටිය විශේෂයෙන්ම කෝස්ටික් සෝඩා ජලයේදී කරලා ජලීය කෝස්ටික් සෝඩා සැෆෝනීකරණ ප්‍රතික්‍රියා කුටීරය තුල සැෆෝනීකරණය කරනවා. මේකට මම සැෆෝනීකරණය කරාට පස්සේ ස්තර දෙකක් වෙන් වුණාට පස්සේ ලුණු දානවා. ලුණු දැම්මට පස්සේ පල්ලෙහාට එන ජලයේ සහිත ග්ලිසරෝල් කලාපය මේ පැත්තට දානවා. ඔන්න ඉතිරි වෙච්ච සබන් ටික මේ තියෙන්නේ. දැන් ග්ලිසරෝල් ටිකෙන් පිරිසුදු ග්ලිසරෝල් අයින් කරනවා. ලුණු ටික වෙන් කරලා ගන්නවා. මේ වෙන් කරගත්ත ලුණු හරි අලුත් ලුණු හරි අපි මොකද කරන්නේ? දානවා සබන් වලට දෙවෙනි වතාවට. දැන් මම මේ මෙතනින් සබන් වලට දෙවෙනි වතාවට තමයි ලුණු දාන්නේ. එතනින් පස්සේ මොකද කරන්නේ? මේ ලුණු දැම්මට පස්සේ අය පාරක් ග්ලිසරින් අයින් වෙනවා. අය පාරක් ග්ලිසරින් අයින් වෙනවා. අපි මොකද කරන්නේ? ඔව් ග්ලිසරින් ඉවත් කරපු සබන් කේන්ද්‍ර අපසරණයට ලක් කරලා ජලය සහිත ලවණ ටික අයින් කරනවා. දැන් ආයෙත් තුන තෙත් සබන්. මේ තෙත් සබන් වල සිට්‍රික් ඇසිඩ් එක දාලා සිට්‍රික් අම්ලය හරි ශාක තෙල් ටිකක් හරි දාලා අපි උදාසීන කරපු
දුබල සබන් හදනවා. මේක අපි අඩු පීඩන තත්ත්වයේ වේලලා වියලි සබන් හදා ගන්නවා. මේ වියලි සබන් පිරවුම්කාරක ආකාර ද්‍රව්‍ය එකතු කරලා සබන් නිෂ්පාදනය සාදා ගන්නවා. මේ ගැලීම් සටහන ඔබට ඊටාම හුරු පුරුදු විය යුතු වෙනවා දරුවනේ. ඔබගේ විභාගයකදී ඊටාම වැදගත් වෙනවා. හරි. මේක පොඩ්ඩක් යදලා ප්‍රැක්ටිස් කරන්න. හරි. දැන් මෙතනදී පුතේ මේ අපි ග්ලිසරින් අයින් කරනවා. මේ අයින් කරන ග්ලිසරින් වගේම ලුණු අලුත් ලුණු ගන්නත් පුළුවන්. මේ ආකාර දෙකෙන් පිරිසුදු කරන මේ ජලීය කලාපයෙන් අයින් කරන ලුණු ගන්නත් පුළුවන්. මේ ජලීය කලාපයෙන් අයින් කරන ලුණු ගන්නත් පුළුවන්. අලුතෙන් ලුණු දාන්නත් පුළුවන් මෙතනට. හරි. එතකොට මුලින් අපි ජලීය කලාපයෙන් නිකම්ම අයින් කරාට අපි දෙවනි වතාවේදී කේන්ද්‍ර ප්‍රසරණයෙන් තමයි ජලය සහිත ලවණ ඉවත් කිරීම කරන්නේ. පැහැදිලි මං හිතන්නේ. හරි. දරුවනේ එහෙමනම් අපි සාකච්ඡා කරා මේ සබන් වල නිෂ්පාදන ක්‍රියාවලිය. එතකොට අපි මීළඟ වීඩියෝ එකට ගිහිල්ලා මේ සබන් වගේම තවත් ප්‍රතිශෝධන ද්‍රව්‍යයක් ඒ වගේම පවිත්‍රකාරකයක් තමයි ශාලක කියලා කියන්නේ. අපි ශාලක හා සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා මීළඟ වීඩියෝ වෙත යොමු වෙමු.